සත්වයා යනු කවරෙක්ද කියන ප්‍රශ්නයට බුදුරජාණන් වහන්සේ විසින් දෙන ලද පිළිතුරු සහිත සූත්‍රයක් නිසා මේ සූත්‍රයට සප්ත සූත්‍රය කියලා කියනවා. මේ සූත්‍රයේ තියෙන රාධ සංයුක්තය. බුදුහාමුදුරන්ගේ කාලේ රාධ කියලා හාමුදුරු කෙනෙක් හිටියා. උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ සමග කරන ලද සාකච්ඡාවන් ප්‍රශ්න විචාරීන් සහිත සූත්‍ර තමයි මේ රාධ සූත්‍රයේදී රාධ සංයුක්තයේදී අතුල් වෙලා තියෙන්නේ. මේ රාධ හාමුදුරුවන්ගේ ජීවන කතාවත් හරිම පුදුමයි. ඉස්සර කාලේ සවැත් නුවර පිටුතුනි ඉඳලා තියෙනවා සිටුවරේකුයි සිටු දියණියකයි. ඉස්සර කාලේ සිටුවරු කියලා කියන්නේ අද කාලේ ගොඩක් සල්ලි තියෙන උදවිය වගේ. එයාගේ මූලිකම කාර්ය අතරේ මේ මුදල් යම් යම් දේවල් සඳහා ආයෝජනය කිරීම, පොලියට දීම, ඒ ආදී දේවල් තිබෙනවා. ඉතින් මේ සිටුතුමාටයි සිටුතුමියටයි ඉඳලා තියෙනවා පුතේ. ඒ පුතාගේ නම තමයි රාධ. මේ අම්මයි තාත්තයි ගොඩාක් සල්ලි ගැනම කල්පනා කරපු ධනෝපායනයේහිම යෙදිච්ච දෙන්නේ. ඒ නිසා මේ පුතා කොහොම හැදුනත් කමක් නැහැ කියන ආකල්පයෙන් තමයි හිටියේ. මේ අම්මයි තාත්තයි කලේම පුතාට ඕන දේවල් ඉල්ලන දේවල් අරගෙන දෙන එක. ජීවිතයේ තියෙන බැරෑරුම්කම ගැන අමාරුකම ගැන කියන්නේ ගියේ නැහැ. දැන් අද කාලේ සමහර අම්මලා තාත්තලා එහෙම හිතනවා. අපි ගොඩාක් දුක් විඳලා මේ තත්ත්වයට ආවේ. කොච්චර දුක් විඳද කියනවනම් මොන තරම් කාලයක් දුක් විඳද PR එක හදාගන්න කොච්චර දුක් විඳද ඔයා දිවසින් කල්පනා කරලා කියනවා අපි විඳපු දුක ළමයින්ට දෙන්න හොඳ නැහැ. ඒ ඉන්න පුළුවන් තරම් ඔය ඉල්ලන දේ දෙන්න ඕන කියලා හිතනවා. ඒක මිත්‍යාවක්. ඉල්ලුමේ හැටියට කරන සැපයු බිස්නස් එක. අම්මයි තාත්තයි දරුවන්ට ඉන්නේ ඒකට නෙවෙයි. අම්මයි තාත්තයි දරුවන්ට සිටියේ යුත්තේ අවශ්‍ය සුදුසු දේ ලබා දීමටයි. මේ සුදුසු දේ කුමක්ද කියලා තේරුම් ගන්න බැරි මේ සිටුතුමයි සිටුතුමියයි අර පුතාට ඉල්ලන දේවල් අරන් දුන්න අධ්‍යාපනයක් ලබා දුන්නේ නැහැ. වයෝවෘද්ධ සිටුතුමයි සිටුතුමියයි හදිසි රෝගාතුරව ඔන්න දැන් මරණ මංචකේ ඉන්නවා. එතකොට තමයි මතක් වුණේ අනේ අපේ දරුවට අපි මොනවද උගන්වලා නැහැ. ජීවිකාවක් කරගන්න කියලා නැහැ. අපි දැන් මේ ලෙඩ රෝග වලට ගොදුරු වීම නිසා අපිට අලුතෙන් සල්ලි හම්බ කරන්නත් බැහැ. හම්බ කරපු සල්ලි බෙහෙත් ගන්නම වියදම් වල ඉවරයි. මේ යන කාලෙට ගියොත් වෙන්නේ හිඟා කන්න විතරයි. ඒකත් හරියට දන්නේ නැත්නම් හිඟා කන්නත් බැහැ. කියලා කොහොමත් ඉතින් අපිට වැඩි හිඟා කන්න හම්බ වෙන්නේ නැහැ. අපි වයසයි මෙරිලා ආවේ. මේ දරුවා රස්සාවක්වත් දන්නේ නැති එකේ හරියට හිඟා කන්නවත් කියලා දෙන්න ඕන කියලා දවසක් මේ අම්මයි තාත්තයි අර පුතාට කතා කරලා කියනවා ඔය කිසි දෙයක් ඉගෙන ගත්තේ නැහැ රස්සාවක් කරන්න දන්නේ නැහැ කරේව තියෙන ඒවා නාස්ති කරපේක විතරයි මේ යන කාලෙට ගියොත් අපිට හිඟා කන්න වෙනවා හිඟා කන්න වෙයි මිනිස්සු හැම හිඟන්නන්ටම දෙන්නේ නැහැ මිනිස්සුන්ට දෙන්න හිතන හිඟන්නෙක් වෙන්න ඕන ඒ නිසා හිඟන්නෙක් ළඟ තියෙන්න ඕන ලක්ෂණ උදේ ඔයා ඇති කරගන්න ඉගෙන ගන්න පුරුදු වෙන්න කියලා ඔන්න මේ හිඟන්නෙක් ළඟ තියෙන්න ඕන ලක්ෂණ කියුවා. කියන්නේ හිඟන්නෙක් වෙන්න නිකම්ම බෑ.
ඒකට තියෙන්න ඕන qualifications. qualified හිඟන්නෙක් වෙන්න නම් තිබිය යුතු ලක්ෂණ මොනවද කියන එක මේ අම්මයි තාත්තයි පුතාට කියලා දෙන්න. හොඳට මතක තියාගන්න කවදාද නේද? ඉතින් පළවෙනි කාරණාව විදිහට මේ අම්මයි තාත්තයි පුතාට කියනවා පුතේ හිඟන්නේ තුනම තියෙන්න ඕන පළවෙනිම ලක්ෂණය තමයි මොකක්ද? අනතිමානී ගුණය. ඔන්න අනතිමානී කියන වචනේ අපි ඉගෙන ගන්නවා. දැන් අපේ සමාජයේ ගොඩාක් අය එක එක්කිනා ගැන කියනකොට අනේ හරිය නිහතමානී කියලා කියනවා. පින්තුනි ඇත්තටම කියනවා නම් සාමාන්‍ය කෙලෙස් සහිත පුද්ගලයන්ට විතරක් නෙවෙයි සෝවාන් සකදාගාමි අනාගාමි තත්වයට පත් වෙච්ච අයටවත් නිහතමානී කියන්න බෑ. නිහතමානී කියන්නේ රහත් ගුණයක්. නිහතමානී හත කියන්නේ නැසූ කියන එකයි. නී සම්පූර්ණ වශයෙන් මානය නැති කර කෙනා. සම්පූර්ණයෙන්ම මානය නැති වෙන්නේ අස්මිමානයක් නැති වුණ තැන. ඒ රහත් වුණ තැනයි. ඒ කියන්නේ නිහතමානී විය හැක්කේ රහතන් වහන්සේලාට විතරයි. රහත් වුණාට පස්සේ ලැබෙන තත්ත්වය තමයි නිහතමානී. ඒක අනිත් හැමෝම කවුද? මානෙ අඩු අය. මානෙ අඩු අය කියන්නේ මොකක් කියලාද? අනතිමානී. න අතිමානී. අතිමානී කියන්නේ ගොඩක් මානෙ නෑ. අවශ්‍ය වෙලාවට පෙන්නන්න දියාගෙන ඉන්නවා. ගොඩාක් මානෙ. එතකොට අන්න ඒකට කියන්නේ අනතිමානී. මතක තියාගන්න. දැන් එහෙනම් අද රෑ නිහතමානීව ඇවිල්ලා අනතිමානීව තමයි ගෙදර යන්නේ. ඉතින් මානෙ අඩු කර ගැනීම හිඟන්නෙක් ළඟ තියෙන ඕන ලක්ෂණය. නේද? ඒක මාන්නය අධික කෙනෙකුට හිඟන්නෙකුට අනිතේ සලකන්නේ නැහැ. දැන් හිඟන්නෙක් වුණා ගිහිල්ලා දෙනකම් බලාගෙන ඉන්න ඕන. මට පරක්කු වෙනවා ඉක්මනට ගේන්න තියෙන දේ මට තව දේවල් ටිකක් ගන්න යන්න දෙනවා කියලා. කිව්වොත් එහෙම බැලලා එළවයි දෙන්නේ නැහැ. එහෙනම් හිඟන්න උනත් බොහෝම අනතිමානීව යටහත් පහත් ගතිය යොතු ඉන්ටෝ. ඒ පළවෙනි එක. දෙවෙනි එක තමයි හිඟන්නෙක් වුණාම අනුන්ගේ දේවල් හොයන්න හොඳ නැහැ. දැන් හිඟා ගන්න ගෙදරකට ගියාම ගෙදර මිනිස්සුන්ගේ අඩුපාඩු හොයන්න යන්න හොඳ නැහැ. නේද? ගෙදර මිනිස්සුන්ගේ අඩුපාඩු හොයන්න ගත්තොත් ඒ හිඟන්නට කවදාවත් හම් වෙන්නේ නැහැ. මම ආවේ හිඟා කන්න නම් මගේ කාර්යය වෙන දෙයක් අරගෙන යන්නේ ඒක විතරයි. එහෙම නැතුව ගෙදර ඉන්න මිනිස්සුන්ගේ දුර්වලකම් සොයන්න යන්න හොඳ නැහැ. ඔන්න දෙවෙනි උපදේශය පුතේ හිඟා කන්න ගෙදරකට ගියාම අනුන්ගේ වැරදි හොයන්න යන්න එපා. ඒක ඒ ගෙදර විශේෂයෙන්ම ගෙදර ඉන්න අයගේ වැරදි හොයන්න යන්න එපා. ඊළඟට තුන්වෙනි ලක්ෂණය. ලද දෙයින් සතුටු වෙන්න ඕන. දැන් හිඟා ගන්න ගියාම ගෙදරකට බත් ටිකක් නම් දුන්නේ බත් ටිකින් සතුටු වෙන්න ඕන. දැන් සමහර වෙලාවට බත් සල්ලි ඉල්ලුවාම ගෙනත් දෙන්නේ බත්. එතකොට ඒ දීපු දෙයින් සතුටු වෙන්න ඕන. මම ඉල්ලුවේ සල්ලි දෙන්නේ බත් කියන මේවා මට ඕන නැහැ කියලා බණ ඉන්න රණ්ඩු වෙන්න යන්න හොඳ නැහැ. දීපු දෙයක් අරගෙන එන්න දැනගන්න ඕන. ලද දෙයින් සතුටු වෙන්න. දැන් කීයක් යොද ලක්ෂණ? 3යි. හතරවෙනි එක. ඒ මොකක්ද? ඒ තමයි පුළුවන් තරම් ඒ දෙන්න හිඟා කන්න යම් ගෙදරකට ගියා නම් ඒ ගෙදර
කවුරු හරි කෙනෙක් සිංගමන් අරගෙන එනවනම් එහෙම නැත්නම් ඉස්සෙල්ලම මුණ ගැහුණා නම් පුළුවන් තරම් එයාගේ ಗುಣ කියන්න ඕන. එයාව අගයන්න වර්ණනා කරන්න ඕන. ඇයි? දෙන කෙනා වර්ණනා කරනකොට තමයි හිඟන්නට උනා දෙන්න හිතෙන්නේ. තොර සමහර වර්ණනා කරාම මොකද වෙන්නේ? නැති දේවලුත් හොය හොය දෙන්න ගන්න. මං හිතන්නේ හාමුදුරුවෝ පුරුදු වෙලා තියෙන උන්වයි තමයි. නේද? ඔය ගමේ. ඉතින් කෙසේ වෙතත් ඔය විදිහට ඔන්න ක්‍රම 4ක් කියලා දීලා තියෙනවා. ඉතින් මේ ක්‍රම 4 කියලා දීලා ටික දවසකින් මේ අම්මයි තාත්තයි මැරුණා. පස්සේ මේ රාග තරුණයා පාරට වැටුණු හිඟමන් යද්දා. දැන් වල තාත්තයි අම්මයි කියපු විදිහට හිඟා කකා හිටියා. මෙයා කල්පනා කළා බුදුහාමුදුරු හොයාගෙන යන්න ඕන කියලා. බුදුරජාණන් වහන්සේ හොයාගෙන ජීතවනාරාමයට ගිහිල්ලා ස්වාමීන් වහන්සේලා දානේ වළඳලා ඉවර වුණාට පස්සේ ඉඳුල්පත් දාන එක තැනකට වඩිනවා. ඉතින් මෙයා කරන්නේ අන්න එතෙන්ට ඇවිල්ලා ඉඳුල්පත් අහුලගෙන කකාපමයි හිටියේ. ඒ අතරේ නිකම් හිටියේ නේ. ඔය ඉදලක් එහෙම අරගෙන අතු ගන්නවා, පිළිසිදු කරනවා, ඒ වගේ වැඩ දේවල් කරනවා. ඒ කියන්නේ එයා දැනගත්තා පන්සලේ කනවනම් වැඩක් කරන්න ඕන කියලා. ඉගන්නත් දැනගත්තා. ඒක ඇත්තොත් දැනගන්නේ කොහොමද? නේද? ඉතින් දැන් මේ මිනිස්සේ ඔය විදිහට ඉදලක් කරගෙන අතු ගගා ඉන්න වෙලාවෙදී මේ තැනට මේ රාගයට සත්‍ය අවබෝධ වීමේ හැකියාව ටිකෙන් ටික වර්ධනය වීගෙන ආවා. සත්‍ය අවබෝධ වීමේ හැකියාව වර්ධනය වීගෙන ආවා. ඒ පසුබිම උදා වීගෙන ආවා. අන්නේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ එක දවසක් මේ හාමුදුරුවෝ ඉඳුල් දාන තැනට වැඩියා. එහෙම වැඩලා රාද දිහා බැලුවම රාද බොහොම අහිංසකතාවයට බුදුහාමුදුරුවෝ ළඟට ඇවිල්ලා රූප පහක් කරගෙන බුදුහාමුදුරුවන්ට වැඳලා පැත්තකින් වාඩි වුණා. එහෙම පැත්තකින් ඉඳිද්දී බුදුහාමුදුරුවෝ ස්වාමීන් වහන්සේලාගෙන් අහනවා මහණෙනි මේ රාද හිඟන්නා. ඔයයන්ට කවදා හරි කොහෙද හරි උදව්වක් උපකාරයක් කරලා තියෙනවා මතකද? ඉතින් කොහෙන්ද මේ හිඟන්නේ කියන උදව් උපකාරය? කවුරුත් හාමුදුරුවන්ට මතක නැහැ. ඔය පිරිස අතරේ හිටියේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ. සරියුත් හාමුදුරුවෝ කියනවා ස්වාමීනි මට මතකයි වගේ එක උදව්වක්. මොකද්ද මතක? ස්වාමීනි එක දවසක් මම පින්ඩපාතේ වැඩියා. ඒ පින්ඩපාතේ වඩිනකොට ඒ ගෙදරට මේ රාධ මට කලින් ඇවිල්ලා හිටියා. ඒ ගෙදර මිනිස්සු රාධට දෙන්න බත් පාර්සලයක්, කෑම පාර්සලයක් සකස් කරගෙන ආවා. මම පින්ඩපාතේ වැඩි ගෙදරට ඒ වෙලාවේ. රාධ කිව්වා අර මිනිහයාට ඒ ගෙදර මිනිහයාට කියනවා මට නම් තව වෙලාව තියෙනවා මට වෙන ගෙදරකට ගිහිල්ලා හරි කෑම ටිකක් හොයාගන්න පුළුවන්. මේ හාමුදුරන්ට තව ටික වෙලාවකින් දාන වෙලාව වර්ධිනවා පරක්කු වෙනවා. ඒ නිසා කරුණාකරලා ওই දාන පැකට් ටික මේ හාමුදුරන්ට පූජා කරන්න කියලා. Tamanට ගෙනාපු ආහාර පාර්සලේ අර සරියුත් හාමුදුරන්ට යොමු කළා. ඔබ තමයි කරපු උදව්. තාම එයාට හරියටම දීලත් නැහැ. නමුත් Tamanට ලැබෙයි කියලා හිතන දේ සරියුත් හාමුදුරන්ට ලැබෙන්න සැලසුවා. බලන්න සරියුත් හාමුදුරන්ගේ තියෙන විශිෂ්ට ගුණය. උන්වහන්සේ මෙන්න මේ සුළු උදව් උපකාර හිතේ තියාගෙන හිටියේ. බුදුහාමුදුරන් මෙහෙම කිව්වා මට මෙන්න මේ උදව්ව කරලා තියෙනවා කියලා. බුදුහාමුදුරුවෝ මතක් කරනවා එහෙනම් සාරිපුත්ත මේ රාධව එක්කරගෙන ගිහින් මහාන කරා. දැන් බලන්න මේ ධර්ම සේනාධිපතින් වහන්සේට ප්‍රඥාවන්ත භික්ෂුන් වහන්සේලා අතර අග්‍රම කෙනාට මේ කියන්නේ ගිහිල්ලා මහාන කරන්න කියලා. ඉතින් මේ රාධව එක්කරගෙන ගිහිල්ලා සරියුත් හාමුදුරුවෝ මහාන කළා.
රාධ ස්වාමීන් වහන්සේ භික්ෂුන් වහන්සේලා අතර සරියුත් හාමුදුරන්ගේ ගෝලයන් අතර අතිශයින්ම කීකරු සංවර ස්වාමීන් වහන්සේ බවට පත් වුණා. විටින් විට බුදුහාමුදුරුවෝ මුණ ගැහුණාම බුදුහාමුදුරුවෝ අහනවා සරියුත් හාමුදුරන්ගෙන් කොහොමද සාරිපුත්ත අලුත් ගෝලයන්? එතකොට සරියුත් හාමුදුරුවෝ අනේ බුදුහාමුදුරුවෝ රාධ වගේ කීකරු සංවර ගෝලයෝ එක්කෙනෙක් නෙවෙයි. 100 දෙනෙක් ලැබෙනවා නම් මම කැමතියි. එච්චරටම මේ ගෝලය හරිම හොඳ. ගුරු ගෞරවයේ තියෙන කවදාවත් මගේ හිත තලන්නේ නැති බොහොම අනතිමානී ගුණයෙන් යුක්ත කෙනෙක් කියලා වර්ණනා කරනවා. අන්න ඒ වගේ ගුණ සම්පන්න කෙනෙක්. ඉතින් පින්වත්නි මේ රාධ ස්වාමීන් වහන්සේ පුරුදු වෙලා හිටියා විටින් විට බුදුහාමුදුරුවන්ව මුණ ගැහිලා උන්වහන්සේගේ හිතට නැගෙන ප්‍රශ්න විමසලා පිළිතුරු ලබා ගන්න. ඉතින් එහෙම දවසක තමයි මේ මා ප්‍රකාශ කරපු සූත්‍ර දේශනාව දේශනා කරන්නට බුදුහාමුදුරු පෙළඹුණේ. දවසක් රාධ ස්වාමීන් වහන්සේ බුදුහාමුදුරු ළඟට ගිහිල්ලා වන්ද නමස්කාර කරලා පැත්තකින් වාඩි වෙලා බුදුහාමුදුරන්ට මතක් කරනවා. සත්තුති භන්තේ උච්චති. බුදුහාමුදුරනේ මේ හැමෝම එක එක්කිනා මේ සත්වයා කියලා කියනවා. අහන්න ලැබෙනවා නිතරම. කිත්තාවතානකෝ භන්ති සත්තුති. ස්වාමීන් කොහොමද සත්වයෙක් වෙන්නේ? සත්වයෙක් වෙන්නේ මොන කාරණාවන් නිසාද කියලා. අන්නේ අහපු වෙලාවේදී බුදුහාමුදුරුවෝ සත්වයෙක් වෙන හැටි සත්වයා කියන්නේ කවුද කියන එක රාධ ස්වාමීන් වහන්සේට පැහැදිලි කළා. පින්නතුනි මේ ලෝකෙහි ජීවත් වෙන සමස්ත සත්ව ප්‍රජාව හඳුන්වන්නට පුළුවන් පොදු වචන පහක් තියෙනවා. මෛත්‍රී භාවනාව කරන කට්ටිය නම් ඒ වචන පහ ගැන යම්තා දුරට දැනුවත් වෙලා තියෙනවා. පළවෙනි වචනය තමයි සබ්බේ සත්තා. සියලු සත්වයෝ කියලා කියන සත්තා කියන මොන පළවෙනි වචනය. කියන බලන ඊළඟ හැමෝම හඳුන්වන්න පුළුවන් දෙවියන්, බ්‍රහ්මයන්, භූතයන්, ප්‍රේතයන්, පිසාචයන්, මිනිසු, ස්ත්‍රී, පුරුෂ ඒ දෙකින් තොර සියල්ලම හඳුන්වන්න පුළුවන් වචන. සබ්බේ සත්තා එක. ඊළඟට දෙවෙනි වචනේ මොකක්ද? සබ්බේ භූතා. භූත කියන්නේ මොකක්ද? භූත කියන වචනේ තේරුම මේ ලෝකේ පහළ වුණා කියන එකයි. වුණ කියන එක. දැන් නොවුන ඒවා කියලා චෝදනා කරනකොට අපි කියන්නේ මොන චෝදනා කියලාද? අභූත චෝදනා කියලා. ඒතර භූත කියන්නේ වුණ කියන එක. කරණීයමෙත සූත්‍රයේ තියෙන වචන දෙකක්. මොකක්ද ඔය භූත කියන වචනේ දෙකේ ඉඳන් අනිත් පැත්ත? භූතාව සම්භවේසි. භූත කියන්නේ පහළ වෙච්ච අය. ඒතර මේ ලෝකේ පහළ වෙච්ච හැමෝටම පොදුවේ කියන්නේ මොන වචනේද? භූත කියන වචනේ. දැන් අපි මේ ලෝකේ පහළ වෙච්ච අයද පහළ නොවෙච්ච අයද? අපි හැමෝම පහළ වෙච්ච අය. ඒතර අපි කවුද? අපි එක්තරා භූතයෝ ටිකක් තමයි. නේද? ඒ නිසා භූතය වගේ බලන් ඉන්නවලුට ගණන් ගන්න එපා. කොහොම භූතය තමයි? ඊළඟට සම්භවේසී කියලා කියන්නේ පහළ වෙන්න බලා සිටින කට්ටිය. ඒ අය කොහෙද ඉන්නේ? ඒ අය මව් කුසේ හෝ බිත්තරවල. මව් කුසේ හෝ බිත්තරවල ඉන්න කට්ටියට කියන්නේ සම්භවේසී සත්වයෝ කියලා. ඔය බිත්තර වලින් පහළ වෙන සත්වයන්ට කියන තව නමක් තියෙනවා. ඒ තමයි ද්විජ කියලා කියනවා. අන්න මතක තියාගන්න පස්සේ අහනවා මේ ඔක්කොම. ද්විජ. ද්වි කියන්නේ දෙක කියන එකයි. ජ කියන එකේ ජනිත වෙන කියන එකයි. ජනනය වෙන කියන උපදින කියන එකයි. දෙසරයකට උපදිනවා. බිත්තර වලින් නෑ. ඉස්සෙල්ලාම දැන් කිකිලියක් ගත්තාම කිකිලියේ කුසෙන් ඉස්සෙල්ලා එනවා. ඊට පස්සේ බිත්තරෙන් එළියට එනවා.
අන්න එහෙම සත්වයන් කියන්නේ ද්විජ සත්වය කියලා. ඉතින් මේ ලෝකෙ පහළ වුණාට පස්සේ කියන වචනය තමයි භූත කියලා කියන්නේ. අනේ සබ්බේ සත්තා සබ්බේ භූතා. ඊළඟ තව වචනයක් තියෙනවා. හැමෝම හඳුන්වන්න පුළුවන්. සබ්බේ පුද්ගලා. පුද්ගලිකත්වයේ මමත්වයෙන් මේ පංචස්කන්ධය අල්ලගත් උපාදානය කරපු අයට කියන නම තමයි පුද්ගලා කියලා කියන්නේ. සබ්බේ පුද්ගලා. ඊළඟ සබ්බේ අත්ථභාව පරියාපන්න. ඊළඟ තවත් එකක් තියෙනවා. ආත්ම භාව වලට ප්‍රවේශ වෙච්ච කට්ටිය. අපි හැමෝම කිසියම් මනුෂ්‍යාත්ම භාවයකට, දේවාත්ම භාවයකට, තිරිසනාත්ම භාවයකට පිවිස ඉන්නවා කියන අදහසින් තමයි අත්ථභාව පරියාපන්න. තව වචනද සබ්බේ පානා. පණ ඇති සියලු සත්ත්ව. ඔන්න වචන පහ. සබ්බේ සත්තා, සබ්බේ පානා, සබ්බේ භූතා, සබ්බේ පුද්ගලා, සබ්බේ අත්ථභාව පරියාපන්න. එතකොට දැන් මෙතනදී මේ අහන්නේ මේ සත්ත්‍ය කියන වචනේ සම්බන්ධයෙන්. සත්වයා කියලා කියන්නේ ඇයි කියන කාරණයයි රාගල ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් විමසන්නේ. පින්තුනි සත්වයේ කියන සම්මුතිය එහෙම නැත්නම් මේ සත්වයේ කියන පැනවීම ප්‍රඥාප්තිය ඇති වෙන්නේ ගොඩවල් පහක එකතුවක් සිද්ධ වුණොත් විතරයි. මොකක්ද මේ ගොඩවල් පහ? ඒකට කියනවා පංචස්කන්ධය කියලා. මොකද පංචස්කන්ධය කියන්නේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. ඔන්න ඔය ගොඩවල් පහටනේ පංචස්කන්ධය කියන්නේ. මෙන්න මේ පංචස්කන්ධය එකතු වෙලා පහළ වෙන එකට තමයි සත්‍ය උපදිනවා කියන්නේ. යම් තැනක මේ පංචස්කන්ධය එකතු වුණාද, එකතුව පහළ වෙනවද, පවතිනවද, එතන තමයි සත්වය කියන්නේ. අර සත්වයේ උපදින තැන ජාති කියන වචනේ විග්‍රහ කරන තැනදී බුදුහාමුදුරු දේශනා කරලා තියෙනවා වචනයක් කන්දානම් පාතු භාවෝ කියලා. ස්කන්ධ පංචකේ පහළ වීම. ස්කන්ධ පංචකේ පහළ වීම යම් තැනක වෙනවද, එතන තමයි උපත තියෙන්නේ. ඉපදෙනවා කියලා කියන්නේ එතකොටයි. පින්වත්නි මේ ලෝකේ සත්වයන්ට මේ පංචස්කන්ධය පහළ වෙන ආකාරයක් තියෙනවා. තව විදිහකින් කියනවා පංචස්කන්ධය පහළ වෙනවා කියන්නේ උපදිනවා කියන එක. උපදින ආකාර කීපයක් තියෙනවා. කීයක් තියෙනවා? මේ ලෝකේ සත්වයේ උපදින ආකාර කීයක් තියෙනවා? 4යි. මොනවාද 4? අණ්ඩජ, ජලාබුජ, සංසේදජ, ඕපපාති. අණ්ඩජ කියලා කියන්නේ කවුද? බිත්තර වලින් උපදින කට්ටිය. ඒ කුකුල්ලු, කුරුල්ලු, ඒ වාගේ කට්ටිය ඔක්කොම අණ්ඩජ සත්වයෝ. බිත්තර වලින් තමයි උපදින්නේ. දැන් බිත්තර වලින් උපදිනා එක තව නමක් මන් කිව්වා. මොකද කිව්වේ? ද්විජ කියලා කියනවා. එතකොට බිත්තර වලින් උපදින අයට පොදුවේ කියන නම අණ්ඩජ. දෙවනි කට්ටිය ජලාබුජ. ජලාබුජ කියන්නේ ජලය ඇසුරේ උපදින අය. කවුද? මාළුනේ. මාළු බිත්තර වලින් එන අය. ඔව් මව් කුසේ උපදින මේ වෝටර් බෑග් එකේ උපදින කට්ටිය. මිනිස්සු අනිත් ඔය සමහර හරක් එළුවෝ ඒ වගේ සත්තු ඉන්නේ. අන්න ඒ වගේ සත්තු තමයි ජලාබුජ සත්වය හැටියට හඳුන්වන්නේ. ඊළඟට තුන්වෙනි කට්ටිය ඒ කවුද? සංසේදජ. සංසේදජ කියන්නේ ඔය තෙත සහිත, මඩ සහිත පරිසරවල උපදින සත්වය. පණුව වගේ අය. ඒ වගේම ගොඩාක් ඉදිලා පරවෙච්ච පළතුරු තියෙනවානේ. අන්නේ පළතුරු වල උපදින සත්වය. දැන් මෙහි සංසේදජ සත්වය අඩුයි. මොකද හීතල ටිකක් නේද?
පරලිලා අයිම මනෝ ගහන දින ස්වභාවය අඩුයි. හැබැයි දැන් උෂ්ණත්වයේ වැඩි තැන්වලදී ඒ වගේ සත්වය පහළ වෙනවා. සංසේදජ සත්වය කියන ඔය ගොඩක් ඉදිච්ච පළතුරු වල තියෙනවා. දැන් ලංකාවේ නම් අපිට ඔය සංසේදජ පළතුරු එහෙම හම්බෙනවා. කිලෝ පීරාරෝමිය එක එක જાතිය හම්බ වෙනවා. ඉතින් කපල බැලුවම තමයි සංසේදජ වල තේරෙන්නේ. නේද? ඊළඟට හතරවෙනි සත්වජ කොට්ඨාශය. ඒකට කියන්නේ කවුරු කියලාද? ඕපපාතික. ඕපපාතික කියන්නේ කවුද? ඕපපාතික සත්වය කියන්නේ ඉබේ පහළ වෙන අය. කර්මජ සත්වය කියන්නේ කර්ම ශක්තිය බලවත් අය. ඒ කර්ම ශක්තිය බලවත් නිසා ඉබේ පහළ වෙනවා. කොහොමද? පිරිපුන් කයක් ඇති. දැන් අර කියපු අනිත් සත්වය ඔක්කොම පුංචි දැන් විතර වලින් එනවා එහෙම නැත්නම් මා කුසෙන් ඉඳලා ඇවිල්ලා අනුපිළිවෙලින් කය වර්ධනය වීගෙන යන්නේ. ඕපපාතික සත්වයන්ගේ එහෙම නෙවෙයි. ඕපපාතික සත්වයන්ගේ මේ ශරීරය සම්පූර්ණයෙන්ම වර්ධනය වෙලා තමයි පහළ. ඕපපාතික සත්වය හැටියට කවුද ගන්නේ? ඕපපාතික සත්වය දෙවියෝ, බ්‍රහ්මයෝ, ප්‍රේතයෝ, නිරිසත්වයෝ කට්ටිය ඕපපාතිකයි. දැන් දෙවියෝ බ්‍රහ්මයෝ ඕපපාතිකයි. දැන් සාමාන්‍ය අපේ මනුෂ්‍ය ලෝකේ සම්බන්ධ වෙන ඕපපාතික කියවම වැඩි ගණන් ගන්න නේද? ඕපපාතිකය වගේ කියලා කියන්නේ. හැබැයි වැදගත් සත්තු බලන්න යනකොට ඔක්කොම ඕපපාතික. ඒ ඉතින් කිව්වොත් ගණන් ගන්න දෙයක් නෑ බලන්න. එතකොට මෙන්න මේ ඕපපාතික සත්වයෝ ඉන්නෝනේ. ඔය ඕපපාතික සත්‍යෝ වෙලා උපදින එකක් ආර්ය සත්‍ය අවබෝධයට ටිකක් බාධාවක්. ඇයි එහෙම කියන්නේ? ඔය ඕපපාතික සත්වයන්ට සමහර සත්වයන්ට මේ රූපයේ තියෙන අනිත්‍යතාවය වටහා ගන්න කාලයක් ගත වෙනවා. මොකද ඒ කට්ටිය පිරිපුන් ශරීරය ඇතිව උපදින්නම පිරිපුන් ශරීරය ඇතිව. ඒ වගේ මේ ඇත්තන්ගේ ශරීරයේ ස්වභාවය අනිත්‍යතාවයට ලක්වීම ඉතාම සෙමින් වෙන්නේ. ඒ නිසා ජරා ව්‍යාධි කියන තත්වයන්ටපත් වෙන එක ඉතාම අඩුවෙන් තමයි යාළුවට දැනෙන්නේ. දැන් ඔය අන්දජ ජලාබුජ සංසේදජ කියන කට්ටියට ඒවා දැනෙනවා ඉක්මනට. හැබැයි ඕපපාතිකයන්ට ඒක දැනෙනවා. දැන් බෞද්ධයෙකුගේ මූලික බලාපොරොත්තුව නිවන් දකින්න නම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න නම් චතුරාර්ය සත්‍යයේ දුක වටහා ගන්න නම් දුක වටහා ගන්න දෙන හොඳම තැනක් තමයි කොතනද? මේ මනුෂ්‍ය ලෝකය. මේ මනුෂ්‍ය ලෝකයේ තියෙන අනිත්‍යතාවය හොඳට පැහැදිලිව දකින්න පුළුවන්. දැන් බලන්න දීර්ඝායුෂ්ක දෙවියෙක් වෙලා ඉපදුනොත් ඒ දෙවියාට මේ රූපය අනිත්‍යතාවයට ලපත් වෙනවාය කියන එක තේරුම් ගන්නම කොච්චර කාලයක් නේද? දැන් අපිට මේ අවුරුදු 100ක් එහෙම නැත්නම් 80ක් අතරේ කොච්චර තේරිලා තියෙනවද රූපේ අනිත්‍ය බව? ඒ අයට සමහර වෙලාවට අවුරුදු 10 ගණන් ගියත් වැටහෙන්නේ නැහැ. දැන් ඔය ඕපපාතික සත්වයේ හැටියට සලකන දෙවියෝ ඉන්නවනේ. ඒ දෙවියෝ ආයතන ගියාම චුත වෙන්න කිට්ටුව යාට මොකද වෙන්නේ? එතකොට තමයි ඔය ඇඳුම් කිලිටි වෙනවා, ඇඳගෙන හිටපු ඇඳුම් කිලිටි වෙනවා, ශරීරයේ දාඩිය දාන්න ගන්නවා, මල් පර වෙන්න ගන්නවා, ඔය වගේ දේවල් වෙන්නේ ඒ චුත වෙන්න කිට්ටුව. එතකොට තමයි උන් යාලට මතක් වෙන්නේ මම දැන් චුත වෙන්න හදන්නේ කියලා. එතකන් යාලට මේ රූපය අනිත්‍යයි කියන එක දැනෙන ස්වභාවය හරිම අඩුයි. එතකොට අපිට මේ අනිත්‍යතාවය වටහා ගන්න පුළුවන් පරිසරයක් තියෙනවා. අරායක දීර්ඝායුෂ භාවය නිසාම ඒ පරිසරය නැහැ. දැන් හිතන්න. දැන් දිව්‍ය ආයුෂ ගත්තාම දිව්‍ය ආයුෂ කියනවද? අවුරුදු 30000යි 40000යි 50000යි ඔය විදිහට යන්නේ.
එතකොට දිව්‍ය ලෝකවල ළමා කාලය කියන්නේ පහළ වෙච්ච මුල් වකවානුවේ කාලයම අවුරුදු 5000ක් විතර යනවා. ඊට පස්සේ තරුණ කාලේ අවුරුදු තවත් 10000ක් විතර යනවා. බලන්න කොච්චර කාලෙ ගත වෙනවද කියලා. ওই කාලෙනේ ওই කාලය කියන්නේ තව මොකද්ද? සසර දුක් විඳින කාලය. අපි ජීවත් වෙන්න කාලය වැඩි කර ගන්නවා කියලා කියන්නේ තවත් සසරට ආවේනික වෙච්ච දුකට මුහුණ දෙන්නට කාලය වැඩි කර ගන්නවා කියන එක. වෙන මොකක්වත් නෙවෙයි. ඒතර මේ ලැබිච්ච කෙටි කාලය තුල අපිට සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් නම් ඒක අපි නොකර තවත් දිව්‍ය ලෝකවල සැප ප්‍රාර්ථනා කරගෙන යන එක එච්චර සුභවාදී දෙයක් නෙවෙයි. දිව්‍ය ලෝකවල ගිහිල්ලා නිවන් දකින්න බලාගෙන ඉන්නවට වැඩිය මේ ආර්ය සත්‍ය අවබෝධ කරගන්නට පහසුකම් තියෙන මේ චතුරාර්ය සත්‍ය මනාව ලෙස වටහා ගන්න පහසුකම් තියෙන තැනදී ඒ දේ කරගෙන ඉන්න වැදගත් වෙනවා. පින්වත්නි මම මතක් කළා ඔය දිව්‍ය ලෝකවල ආයු ප්‍රමාණය ගැන. ඔයත් දන්නවා දිව්‍ය ලෝක 6ක් තියෙනවා. ඔය දිව්‍ය ලෝක 6න් චාතුර්මහරජිකේ කියන දිව්‍ය ලෝකයේ එක දවසක් කියන්නේ අපේ අවුරුදු කියලා. අපේ අවුරුදු 50. මනුස්ස ලෝකේ අවුරුදු 50. ඒක දවසයි. තවතිස කියන දිව්‍ය ලෝකයේ එක දවසක් කියන්නේ අපේ අවුරුදු 100ක්. අවුරුදු 100යි. එතකොට තවතිසා දිව්‍ය ලෝකයේ ඉන්න දෙවියන්ට බුදුහාමුදුරු බුදු වෙලා තාම දවස් 26යි. නේද? අන්න බලන්න කාලේ. එතකොට ඉච්ඡරට දීර්ඝ කාලයක් ගත වෙනවා. ඒ අයට මේ අද ඊයේ වගේ මේක වෙනස් මෙච්චර කාලයක් ගත වුණා මේ වෙනස තේරෙන්නේ. අර හොඳ කතාවක් තියෙනවා. ඔන්න එක ඔය තවතිසා දිව්‍ය ලෝකින දේවතාවෙකුයි මේ මල් උයනකට වෙලා මල් කඩ හිටියලු. ඒ කියන්නේ මේ මල් කැඩිල්ල දිව්‍ය ලෝකෙත් දිවිලා තියෙනවා. නේද? අදත් ඔය සමහරවිට මල් කඩ ඉන්නවනේ ටෙලිෆෝන් එකකින්. ඉතින් මෙහෙම මල් කඩ ඉන්නේදී එක සැරේටම මේ දේවතාවි චුත වුණා. එහෙම චුත වෙන්නේ අදත් ලංකාවේ. නේද? ඔය වෙන අවදාන වලින් මල් කඩ පොඩි ගිහිල්ලා අප්ප ගන්නනේ ඕන තරම් ඉන්නවා. ඉතින් කෙසේද මෙයා මේ විදිහට චුත වෙලා ගිහිල්ලා මනුෂ්‍ය ලෝකෙ ඉපදුනා. මනුෂ්‍ය ලෝකෙ ඉපදුනාට පස්සේ මේ දේවතාවිට ජාති ස්මරණ ඥාන පහළ වුණා. දැන් මනුෂ්‍ය කාන්තාවක් කියලා ඉපදුනේ. ජාති ස්මරණ ඥාන පහළ වෙලා බලනකොට මෙයා ඉපදිලා ඉඳලා තියෙන්නේ කලින් අර දේවතාවලා. මේ දේවතාවම ඉලක්ක කරගෙන මෙයා මොකද කළේ? පින් කළා. අතෙන්ටම යන්න ආසාවෙන් වැඩියෙන් සංස්කාර ගොඩනගන පින් කළා. දැන් ඉතින්ක යන එක අරමුණ වෙනුවෙන් බලන්න මෙයා මොනතරම් සංස්කාර භවගාමී සංස්කාර රැස් කරනවා. එකම අරමුණ දිව්‍ය ලෝකයේ යන එක තමයි. නමුත් දිව්‍ය ලෝකයේ යෑම සඳහා එයා කරන සියලුම ක්‍රියාකාරක හොඳ දේවල් සංස්කාර බවට පත් කර ගැනීම තුළ එයා මොනතරම් කෙලෙස් කන්දරාවක් ඇති කරනවද බලන්න. එහෙම ඉගෙන දිව්‍ය ලෝකයේ ලඟවද කියන පුළුවන්. ඉන්න කම්ම හිත කෙලෙසුන්ගෙන් පුරවගෙන භවගාමී සංස්කාර ගොඩනගලා පොට්ටෙනි ගණන් කරගහගෙන ගිහිලි ඉවර වෙලා අර හේදී එක සැරේ දේවත් බර කියන්න පුළුවන් නේද? මෙහෙන් පුළුවන් තරම් මේ භවගාමී සංස්කාර කර්ම අඩු කරගෙන තුනී කරගෙන යන තරතර යන දරකදී කොහෙදී හරි ඒක ඉක්මනට අඩු කරගන්න පුළුවන්. එහෙම නැතුව වෙන භවයක උපදින්නට ආසාවෙන් කර්ම රැස් කර එකතු කරලා ගිහිල්ලා ඉවර වෙලා ඒ දැනදී එක සැරේටම ඕන නැති කරන්න පුළුවන්කම ලැබෙන්නේ නැහැ. ඒක අපි තේරුම් ගන්න ඕනේ. මේ ධර්මයේ හැසිරෙනවා කියලා කියන්නේ එක තැනක ගොඩ ගහගෙන ඉවර වෙලා තවත් තැනකට ගිහිල්ලා එක සැරේට අතාරිනවා කියලද නෙවෙයි. ධර්මයේ හැසිරෙනවා කියන්නේ දීර්ඝකාලීන අභ්‍යාසයක් තියෙන, පරිචයක් තියෙන, පුරුද්දක් තියෙනවා. ඒවට තමයි
ඒ ගුණ දහම් සීල සමාධි ප්‍රඥා ආරෂ්ඨාංගික මාර්ගයේ වඩනවාය කියලා කියන්නේ. එහෙම නැතුව එක සැරේටම අර කෙලෙසුන්ගෙන් හිත මුදවන්න පුළුවන් කමන්නේ. ඉන්න තරම් මෙහි සංස්කාර ගොඩනගලා ඊළඟ භවයේදී නිවන් දකින්න බලාගෙන ඉන්නව නම් ඒක මුලාවක් විතරයි. ඉතින් කෙසේ වෙතත් මේ මිනිසයා හොඳට පින් කළාර දේවතාවම ඉලක්ක කරගෙන. අවුරුදු 100ක් ඉතින් ආච්චි කෙනෙක් වෙනකම්. 100ක් ඉඳලා ඉන්න මැරුණා. මෙයා ඉතින් අර ආචින්න කර්මයක් විදිහට පුරුද්දක් විදිහට කළේ මර දේවතාව ඉලක්ක කරගෙන පින් කරපු එක. ඉතින් ඒ කරපු පුණ්‍ය බලයෙන් එයා අර දිව්‍ය ලෝකේ අර දේව පුත්‍රයා ළඟම ඉපදුනා. ඉතින් අර දේවතාව අහනවලු අර දේවතාවියගෙන් කොහෙද සුන්දරිය ඔබ ඊයේ ගියේ කියලා. ඒ කියන්නේ එයාට තමයි එක දවසක්. අරයට අවුරුදු 100ක් කරේ ඉඳලා ආවට දේවලෝකේ එක දවසක්. ඉතින් බලන්න මෙන්න මේ වාගේ මේ දීර්ඝායුෂ්ක දෙවියන්ට මේ අනිත්‍යතාවය වටහා ගන්නවා කියන එක ලේසි පාසු වැඩක් නෙවෙයි. අපිට එක්තරා වාසියක් ලැබිලා තියෙන මිනිස්යන් විදිහට මේ අනිත්‍යතාව වටහා ගන්න. වාසිය කියන්නේ මිනිස්යන් විතරනේ තිරිසන් සතුන්ට තියෙනවා ඒ අනිත්‍යතාවයට ගොදුරු වෙනවා. නමුත් ඒ ගොදුරු වීම අවබෝධ කරගන්න තරම් ඥාන ශක්තිය ඇයට දියුණු වෙලා නැහැ. අපිට එහෙම නෙවෙයි. අපිට අනිත්‍යතාවයටපත් වෙන අත්දැකීමක් තියෙනවා. එය වටහා ගැනීමේ ඥාන ශක්තිය දියුණු කිරීමේ හැකියාවක් අපිට තියෙනවා. ඒ අවස්ථා දෙකම ලැබිලා අපි ඒක පයින් ගහලා කටයුතු කරනවා නම් අපි හරිම වාසනාවන්තයි. ඉතින් කෙසේ වෙතත් ඕපපාතික කියන සත්ව කොටහසකුත් මේ ලෝකේ ඉන්නවා. ඉතින් ඔය කියන හැම සත්වයකටම ඔය පංචස්කන්ධය තියෙනවා. ඒතකොට සත්‍යයේ විදිහට පහළ වෙනවා කියන්නේ මේ පංචස්කන්ධය පහළ වෙනවා කියන එකයි. ඒතකොට සමහර සත්වයන්ට මේ පංචස්කන්ධේ රූපය ප්‍රකටව පහළ වෙනවා. සමහර සත්වයන්ට රූපය ඊටාම තුනීවට තමයි පහළ වෙන්නේ. ඒ අතර ඕපපාතික කියන සත්ව ගණී සත්වයන්ගේ රූපය හරීම තුනී. දැන් මිනිස්සු තිරිසන් සත්තු ඒ වගේ සත්වයන්ගේ ශරීර ගොරෝසු ශරීර තියෙන. මේ ඝනීභූත ශරීර තියෙන්නේ. හැබැයි ඕපපාතික සත්වයන්ගේ ශරීර එහෙම නෙවෙයි. ඒ තුනී ශරීර. හැබැයි මේ ඕපපාතික සමහර සත්වයන්ට පුළුවන්කම තියෙනවා අවශ්‍ය නම් මේ ශරීර ඝන බවට පත් කරගන්න. එක දවසක් බුදුහාමුදුරුවෝ ළඟට හත්තක කියන දිව්‍ය පුත්‍රයෙක් ආවා. ඒ දේවතාව ඇවිල්ලා බුදුහාමුදුරුවන්ගේ ඉස්සරහ හිටගත්තා. හිටගත්ත ගමන් මෙයා පොළවේ කිමිදෙන්න ගත්තා. පොළවේ ගිලා බහින්න ගත්තා. ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ හත්තකට මතක් කරනවා හත්තක ඉක්මනට ඝන ශරීරයක් මවා ගන්න කියලා. ඒ ඝන ශරීරය මවා ගත්තට පස්සේ තමයි එයාට පොළොවේ අඩිය ගහලා ඉන්න පුළුවන්. බලන්න එච්චරටම තුනී එයාගේ ශරීරය. දෙවියන්ගේ ශරීරය. දැන් ඔය වගේ තුනී ශරීර දින දෙවියන්ට කටු පිටින් අන්නාසිකීම ගවන්න ගියාම කොහොම වෙයිද? නේද? එකක් කල්පනා කරලා බලන්න ඕන. නේ? ඉතින් දැන් සමහර දෙවියන්ගේ ශරීරය තාම තුනී දෙවියන් විතරනේ ඕපපාතික සත්වයන්ගේ ශරීර තුනී සමහර සත්වයන්ගේ ශරීර ඝනකමින් යුක්තයි. කෙසේ වෙතත් සත්වයාය කියලා කියන්නේ මෙන්න මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංචස්කන්ධයෙහි ඇලුන කෙනාට. බුදුහාමුදුරු රාධ ස්වාමීන් වහන්සේට මතක් කරනවා රූපේ හෝ රාග යෝ රාගෝ යෝ ඡන්தோ යා නන්දි යා තණ්හා తත්‍ර සත්තෝ తත්‍ර විසත්තෝ තිසත්තෝ හෝති කියලා. ඔන්න සත්වයා කියන වචනේ නිර්වචනය කරපු හැටි. රාග යම් කිසි කෙනෙකුට රූපයෙහි රූපේ හෝ යෝ රාග
यो තණ්හා यो රාගෝ යම් කිසි රාගයක් තියෙනවා. රූපයෙහි යම් කිසි රාගය කියලා කියන්නේ මොකද්ද? ඇලීමක් තියෙනවා. ඊළඟට යෝ ඡන්தோ යම් කිසි ඡන්දයක් තියෙනවා. ඡන්ද කියන්නේ මොකක්ද? කැමැත්තක් තියෙනවා. යම් කිසි ඇලීමක් තියෙනවා නම් යම් කිසි කැමැත්තක් තියෙනවා. ඊළඟට අනිත් වචනය යා නන්දි. නන්දි කියන්නේ ඒ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී නන්දි රාග සහගතා කියන මොකද නන්දි කියන්නේ? නන්දි කියන්නේ සතුටින් නැලීමක් තියෙනවා. කැමැත්තෙන් අල්ලා ගැනීම තමයි එතන සතුටින් අල්ලා ගැනීමට තමයි නන්දි කියලා කියන්නේ. දැන් අපි මේ ඔක්කොම අල්ලාගෙන තියෙන්නේ ලැබුණ නිසාම නෙවෙයි. දැන් ඉතින් ලැබිච්ච එක හොඳ නැති වුණාම ඉතින් කියනවා ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් දැන් ලැබිච්ච දේ අල්ලගෙන ඉන්නවා කියලා. හැබැයි ඔක ලබාගත්තේ ඒක ලබා ගන්න තියෙන සතුට නිසා, කැමැත්ත නිසා. ඒක තමයි අපි අල්ලගත්තේ. ඒකට කියන්නේ යා නන්දි. ඊළඟට යා තණ්හා යම් කිසි තණ්හාවක් තියෙනවා. සරලව කිව්වොත් ඇලීමක්, ආශාවක්, ඇලීමක් තියෙනවා. කුමක් සම්බන්ධව ඇලීමක් තියෙනවා නන්ද? රූපය සම්බන්ධව යම් කිසි ඇලීමක් තියෙනවා නම් තාත්‍ර සත්තු අන්නේ රූපේහි ඒ දැනත්තා ඇලෙනවා. තාත්‍ර විසත්තුයි දැඩිසේ ග්‍රහණය කරගන්නවා. එහෙම රූපය දැඩිසේ මමත්වයෙන් අල්ලගත් ග්‍රහණය කරගත් එක්කෙනාට කියන්නේ කවුරු කියලාද? සත්වයා කියලා. මේ රූපය සාමාන්‍ය මිනිස්සු රූපය අල්ලගන්න හැටි බුදුහාමුදුරුවෝ ආකාර 3කින් කියලා දෙනවා. ඔන්නේ ආකාර 3ක් මතක තියාගන්න. රූපය සම්බන්ධ මේ පංචස්කන්ධයේ තුල තියෙන රූපය අල්ලගන්න ආකාර 3ක් තියෙනවා. මොකක්ද ආකාර 3? අභිනන්දති, අභිවදති, අජ්ජෝසාය තික්කති. ඔන්න වචන තුන. අභිනන්දති කියන්නේ මොකක්ද? නන්දති කියන්නේ සතුටු වෙනවා. නන්දන කියලා කියන්නේ මොකක්ද? නන්දන කියලා කියන්නේ සතුටටයි. සතුටින් ඉන්නවා කියන එකයි. ඒතර අභිනන්දනය කරනවා කියන්නේ වඩාත්ම සතුටින් ඉන්නවා. දැන් රූපයක් සම්බන්ධයෙන් යා වැඩිම සතුටු වෙනවා. ඒ සතුටු වෙනවා කියලා කියන්නේ යා ඒ රූපයෙන් තෘප්තිමත් වෙනවා කියන එක. අභිනන්දති. යම් කිසි කෙනෙක් යම් කිසි රූපයකින් සතුටු වුණොත්, කැමැත්තක් ඇති කරගෙන සතුටු වුණොත් ඊට පස්සේ මොකද කරන්නේ? අභිවදති. අභිවදති කියන්නේ දැන් සතුට ඇති වෙන්නේ තමන්ගේ හිතේනේ. ඔය තමන්ගේ හිතේ තියෙන සතුට වැඩි වුණාම මොකද කරන්නේ? ඊට පස්සේ අනුන්ට කියනවා. තමන් විතර නෙවෙයි. මාර රූපයක් දැක්කා. නේද? ආදී වශයෙන් ඔන්න ඒ රූපය අභිවදනය කරන ඒ රූපයේ අගය අනිත් අයට පහල කරන ප්‍රකාශ කරනවා. අභිවදති කියන්නේ ඒකයි. දැන් මේ අනිත් අයට කියන්නේ ඒ රූපයේ කලකිරීම ස්වභාවය. දැන් මම රූපයක සතුටු වුණාම ඒ සතුටු වෙච්ච බව තව කෙනෙකුට කිව්වහම එයා ඒක අහලා රූපේ කලකිරෙනවා නෑ. අනිත් එක්කෙනාට ආසාව ඇති කරන විදිහට තමයි අපි ඒක අගය කරන්නේ. එතකොට අනිත් එක්කෙනාට ආසාව ඇති කරන විදිහට අගය කරනවා කියලා කියන්නේ මට ආසාව තව තව වැඩි වෙනවා කියන එක. මම රූපේ යම් කිසි සතුටක් ඇති කරගෙන කැමැත්තක් ඇති කරගන්නවා. ඒ රූපේ ගැන මම අගය කියනවා තව කෙනෙකුට. එහෙම අගය කියන්න මම මේ රූපේ ආස්වාදනීය විදිහට වැළඳ ගන්නවා. වැළඳගෙන තව තව මම කැමති වෙනවා. ඒක තමයි අභිවදති. තුන්වෙනි වචනය මතක තියාගන්න. අජ්ජෝසාය තික්ඛති. අජ්ජෝසාය තික්ඛති කියන්නේ මොකක්ද? අර අගය කියපු වර්ණනා කරපු ආස්වාදයෙන් වැළඳගත් රූපේ නිමග්න වෙනවා. මොකද නිමග්න වෙනවා කියන්නේ? ගිලෙනවා, කිඳා බහිනවා. ඒක ඇතුළට රිංග ගන්නවා. දැන් සරලව කිව්වොත් දැන් ඔන්න කවුරු හරි කෙනෙක් වතුර පුරවපු ටැංකියකට බහිනවා. බහැලා ඉවර වෙලා ඇස් දෙක අරලා බලනවා.
දැන් ඇස් දෙක හැරලා බලන වටපිට බලන වෙලාවට මෙයාට මොනවද පේන්නේ? වතුර පේන ගන්න ඉස්සෙල්ලා. නේද? ඇයි මේ වතුර පේන්නේ? එයා බහැලා ඉන්නේ වතුරට ඇඟියක නිසා. වතුරේ කින මිදලා ඉන්නේ කියලා නිමග්න වෙලා ඉන්නේ කියලා වතුරමයි පේන්නේ. ඒ වගේ යම් කිසි කෙනෙක් රූපේ නිමග්න වුණොත්, රූපේ කිඳා බැස්සොත්, රූපේ ගිලුනොත් ඊට පස්සේ යාට පේන්නේ මොකක්ද? පේන්නේ මාර රූපේ විතරයි. නේද? දැන් මොන්තරන් එක්ස්පීරියන්ස් ඇතිනේ. නේද? කිසියම් රූපයකට කිසියම් කැමැත්තක් ඇති කරගත්තාට පස්සේ වෙන රූප තිබ්බට වැඩක් නෑ. නේද? අර රූපේකම තමයි කැමති. ඒ රූපේම තමයි පේන්නේ. ඇස් දෙක ඇරියත් ඒ රූපේ, ඇස් දෙක වැහුවත් ඒ රූපේ. ඒ නිසා තමයි කියන්නේ දැස පියාගත්තම මට බැරි ඔන්න අජෝසාරයටත් ඉඳලා යෙමු තිබ්බා. ඒ රූපේ කිදා බැස්සහම වෙන දේවල්. නේද? එතකොට මෙන්න මේ විදිහට රූපය අල්ලගන්න කෙනා, ඒ රූපය ආස්වාදනීයත්වයෙන් වළඳ ගන්න කෙනා, ඒ රූපය යලි යලි කැමති වෙනවා. ඒ රූපය යලි යලි කැමති වන්නේ කුමක් නිසාද? ඒ රූපේ හැබෑ තතු අනිත්‍යතාවය, අස්තිරත්වය හරියට නොදකින නිසා. මෙන්න මේ අනිත්‍යතාවය හරියට දකින්නේ නැති පුද්ගලයා මේ රූපයේ ආස්වාදයෙන් රූපය වැළඳගත්තාම යලි යලි මතු එවන් රූප අපේක්ෂා කරනවා. අර කැමැත්ත නිසා. ඒ රූපයට බැඳෙනවා. බැඳිලා ඒ රූපයේ කැමැත්ත ඇති කරගෙන නිකන් ඉන්නේ නැහැ. එවන් රූප ලබා ගන්නට අවශ්‍ය කරන කර්ම රැස් කරනවා. අන්න ඒවට කියන සංස්කාර කියලා. එහෙම ඒ රූපයෙහි බැඳිලා ඒ රූපය ලබා ගැනීමට අවශ්‍ය කරන යම් කර්මයක් වේ නම් ඒ කර්ම රැස් කිරීමේ ප්‍රතිඵලය වන්නේ කුමක්ද? එයාට ප්‍රතිසන්දි විඥානය සකස් වෙනවා. සංඛාර පත්‍ය විඥාන. ඔන්න ප්‍රතිසන්දි විඥානේ පහළ වුණාට පස්සේ ඒ කියන්නේ නැවත උපදිනවා කියන එකයි. එතකොට ආපහු කැමැති රූපය එක්ක තමයි මේ සත්වයා ලෝකේ හටගන්නේ. ඒ සත්වයා ලෝකේ හටගත්තේ මොකක් නිසාද? අර රූපයට කැමැති වුණ නිසා. යමෙක් ඒ රූපයට කැමැති වුණේ නැත්නම් ඒ රූපය ලබා ගන්න අවශ්‍ය කරන කර්ම රැස් කරන්නේ. එහෙම ඒ රූපය ලබා ගන්නට අවශ්‍ය කරන කර්ම රැස් කරේ නැත්නම් ප්‍රතිසන්දි විඥානයක් පහළ වෙන්නේ. ප්‍රතිසන්දි විඥානයක් පහළ වෙන්නේ නැත්නම් අර රූපය සහිත කෙනෙක් නැවත පහළ වෙන්නේ නැහැ. ආයෙ උපදින්නේ නැහැ. දැන් අපි මේ ඉපදී මෙරි යනවා කියලා කියන්නේ කුමක්ද? මෙන්න මේ රූපය ප්‍රමුඛ කරගත්ත. රූපේ විතරක් නෙවෙයි සත්වයන් කියලා කියන්නේ. වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ ගොඩවල් පහම ඔය විදිහට ආත්ම වශයෙන් අල්ලාගෙන ඒවයි කැමැත්ත ඇති කරගෙන ඒවා පවත්වා ගන්නට ආශ කරන නිසා. ඇත්තටම මේ විදිහට මේව පවත්ව ගන්න ආශ කරන්නේ ඇයි? වෙන අන් කිසිම දෙයක් නිසා නෙවෙයි, මේ යථාර්ථය හරියට නොදකින නිසා. බුදුරජාණන් වහන්සේ පින්නතුනි රාධ ස්වාමීන් වහන්සේ උදාහරණයක් කියනවා මේ සූත්‍රයේදී. මොකක්ද? දැන් පුංචි ළමයි පුංචි කාලේ සෙල්ලම් ගෙවල් හදනවා. සෙල්ලම් ගයක් හදලා ඉවර වෙලා ඒ ගේ ඇතුළට වෙලා ඉන්නවා. ඒ ගේ ඇතුළට වෙලා හිටියාම ඒ පොඩි දරුවාට හිතෙන්නේ නැහැ මම මේ ඉන්නේ මේ සෙල්ලම් ගේ කියලා. එයා ඒ සෙල්ලම් ගේ ඇත්ත ගයක් හැටියට සලකනවා. දැන් බලන්න සමහර පුංචි ළමයි බෝනික්කු තියාගෙන ඉන්නවා. නේද? ඔය බෝනික්කන්ට කිරිපොවනවා. ඊළඟට ලෙඩ වුණාම බේත් අරගෙන දෙනවා. නේද? ඔතාගෙන වඩාගෙන යනවා, නලවනවා, අඬනවා. දැන් මෙයා මේ ඇත්ත දෙයක් හැටියට සලකගෙන තමයි ඔක කරන්නේ. අර සෙල්ලම් ගේ වුණත් එහෙමයි.
ඒක මගේගේ මං හදපුගේ ආදී වශයෙන් හිතාගෙන. එයා ඒගේ ඒ විදිහට හිතාගෙන ඉන්නකම් මමත් ඉන් අල්ලගෙන ඉන්නකම් එයා ඒකට ආස කරනවා. එයා ඇත්තයි කියලා හිතාගෙන ඉන්නකම්ම එයා ඒකට ආස කරනවා. දැන් ওই පුංචි කාලේ හදපු සෙල්ලම් ගෙවල් වයසින් මුහුකුරා යක්යක්ම මොන ගෙවල්ද කියලා වැටහෙයි. නේද? දැන් පුංචි කාලේ සෙල්ලම් කරපු සෙල්ලම් බඩු තියෙනවනම් ලොකු වෙනකොට දැක්කොත් මොකද හිතෙන්නේ? ඒවත් එක්ක කරපු දේවල් මතක් වෙන්න ගත්තාම සමහර තමන් ගැනම ලැජ්ජයි හිතෙනවා. නේද? දැන් සමහර ගෙවල් වල එහෙම තියෙනවා සෙල්ලම් බඩු. ඒ සමහර අම්මල තාත්තලා ඉන්න ලොකු පුතා සෙල්ලම් කරපු බෝනික්ක මේ පොඩි පුතා සෙල්ලම් කරපු කියලා කාරවල දුප්පත් අහිංසක ළමයිකුට එහෙම දෙන්නේ නැහැ. ඔක්කොම සෝදරේ ගොඩ ගහලා එකතු කරගෙන තියාගෙන. ඒ සමහර මහත්තුරුගේ වෙඩින් කෝට් එක තාම අල්මාරියේ දින ඕගොල්ලෝ ගත්තා. නේද? ඔය ප්‍රදර්ශනයේ කාර්යය අඳින්න බැරි කාලෙක ඔබ දෙන්න බෑ. එහෙම නැතුව තණ්හාවෙන් එකතු කරගෙන ඉන්නවා. ඒ සෙල්ලම් බඩුත් එහෙම. ඉතින් ඔය වාගේ සෙල්ලම් බඩු එහෙම දැක්කහම සමහර වෙලාවට ඒවත් එක කරපු ඒවා මතක් කරගෙනකොට අර වයසින් මොහුකුරා යන පුද්ගලයාට ඇත්තටම ලැජ්ජාවක් මම මේ දවස්වල කරපු වැඩ කියලා. අන්න ඒ වාගේ පින්නතුනි අපි දීර්ඝ සංසාර ගමනක ඔය විදිහට සෙල්ලම් ගෙවල් හදා ඉන්නේ. මේ මිනිස්සු හැටියට අපි මේ හදන්නේ තවත් සෙල්ලම් ගියක්මයි. මේ විදිහට අපි මේ සංසාරේ මොන තරම් සෙල්ලම් ගෙවල් හදලා ඇද්ද? මේ භවයේ හදපු මේ සෙල්ලම් ගිත්තේ අපි මොන තරම් සෙල්ලම් දානවද? නේද? දැන් බලන්න උදේට නැගිට වෙලාවෙ ඉඳලා බාත් รู ම් එකට ගිහිනව කොච්චර සෙල්ලම් දානවද? මේ රූපේ එක විදියට හදන්නයි එක විදියට හැඩ කරන්නයි නේද? ඔය ඔක්කොම සෙල්ලම්. ඉතින් මේ රූපය අනිත්‍ය වූ දුක්ඛ සහගත වූ අනාත්ම වූ තමන්ගේ වශයෙන් පවත්වාගත නොහැකි දෙයක් කියලා යම් කිසි කෙනෙකුට යථාර්ථවත් වැටහෙනකොට එයා මොකද කරන්නේ? අන්න ඒ රූපයට තියෙන ඒ ආශාව අතහරින. ඒ බැඳීම අතහරින. වේදනා සංඥා සංඛාර විඥාන වලට තියෙන ඒව පවත්ව ගන්න තියෙන ආශාව අතහරින. ආශාව අතහරිනවායි කියලා කියන්නේ රූපේ කැලි කැලි වලට කඩල විනාශ කරනවා කියන එකම නෙවෙයි. ආශාව අතහරිනවා කියන්නේ ඒ දෙයට තියෙන බැඳීම අතහරිනවා කියන එකයි. ඒ පරිහරණය කරන්නේ නැහැ කියන එක නෙවෙයි. පරිහරණය කරනවා. හැබැයි අතහරින්නේ වෙලාවකදී බය නැතුව අතහරිනවා. මම මේකට දෙන උදාහරණයක් මේ වචනයක් තියෙනවා මේක නිතර ධර්මයේ කියන්නේ තමයි නිස්සාරණ පඤ්ඤෝ පරිගුණ්‍යති. ධර්මයේ දන්න කෙනා මේ පංචස්කන්ධේ පරිහරණය කරනවා කොහොමද? නිස්සාරණ පඤ්ඤෝ. නිස්සාරණ පඤ්ඤය කියන්නේ අතහරින්න සූදානමින් පරිහරණය. ඉන්න කන්නදී පරිහරණය කරන්න වෙනවනේ. අතහරින්න සූදානමින් පරිහරණය. දැන් හරියට උදාහරණයක් මේ බණ අහනවා වගේ. කොහොමද? නවත්තර ගන්නේ නහන්නේ නේද? ඊට පස්සේ නැවතුණු වාසේ යනවා වගේ අන්න ඒ වගේ මේ පංචස්කන්ධය කියන එක අතහරින්න සූදානමින් පරිහරණය. එහෙම පරිහරණය කරන කෙනාට අතහරින්න වෙලාවක් ආවොත් දුකක් නෑ. දැන් මෙහෙම හිතන්න මෙහි පාරවල් ගැන තමයි විතර දන්නේ නෑ. ඉන්න මම ඔන්න ලංකාවේ පාරක් ගන්න හැමෝම දන්න. දැන් කවුරු හරි කෙනෙක් අපි හිතමු කොළඹ ඉඳලා එයාට යන්න ඕන නුගේගොඩට. හයි ලෙවල් පාර දිගේ මෙයා නුගේගොඩට යන්න පාර අයිනට වෙලා ඉන්නවා. බස් එකේ නගින්න බස් එකේ නිකන් ඉන්නවා. 138 බස් එකක් එනවා නුගේ කොළඹ පිටකොටුව ඕමාගම හරි කොට්ටාව හරි යන. ඉතින් දැන් මෙයා මේ බස් එකේ නගිනවා. දැන් නගින්න තුන් මුල්ල හන්දියේ. නගින්නකොටම මෙයාගේ හිතේ තියෙන අදහසක්. මොකක්ද අදහස? මම නුගේ ගොඩින් බහිනවා කියලා. එමේ හිතාගෙන තමයි බස් එක නගින්නේ. ඉතින් ওই විදිහට හිතාගෙන යනකොට දැන් ඉතින් නුගේ ගොඩින් බහිනවා කියලා හිතලා සීට් එකක් ඉස්සෝ තියනවා වාඩි වෙ නැතුව ඉන්නවා. නෑ වාඩි වෙලා
ඉතින් කොහොම යනවාද නුගේ ගොඩ එනවා. නුගේ ගොඩ පහු කරන්න එනවා. එතකොට බහිනවද නැද්ද? බහිනවා. එහෙම බහිනකොට දුකයි. දුකක් නෑ. ඇයි දුක නැත්තේ? කොහොමත් බස් එකට නැග්ගෙම නුගේ ගොඩින් බහින්න බලන්න. එතකොට දුක නෑ. හැබැයි තුම්මුල්ලෙන් නැගලා නුගේ ගොඩට එන කාල සීමාවෙදී බස් එකේ ඉන්න කාත් එක්ක හරියාලු වෙලා ඉවර වෙලා කතා කරගෙන ගියාම ගමන්ලාට නුගේ ගොඩක් පව කරලා කොට්ටාවක් පව කරලා යන්න ඕන දන බහින්න ඕන දන තවද වෙන අවස්ථාවක් තියෙන්න පුළුවන්. ඇයි එහෙම වෙන්නේ? අර අනවශ්‍ය දෙයක් බඳුන නිසා. යම් කිසි කෙනෙක් පිළිබඳ යන්නේ වගේ මේ පංචස්කන්ධය පරිහරණය කරනවා නම් කොහොමද? නිස්සාරණ ප්‍රඥාව. අතහරින්න සූදානමින් පරිහරණය. එහෙම සූදානමින් පරිහරණය කරන එක නම් මේකේ ආස්වාදයේ ඕන හිතන්නේ නැහැ. එයා නිතරම බලන්නේ ආදීනෝ පැත්තයි. කිසියම් ආස්වාදයක් තියෙනවා නම් ඒක ආස්වාදනීය බව තේරුම් ගන්නවා මිස ඒක බැඳෙන්නේ නැහැ. කවදා හරි අතහරින්න වෙනවා කියන හැඟීමෙන් යුක්තව පරිහරණය කරනවා. අන්න ඒ විදිහට මේ පංචස්කන්ධයේ තේරුම් ගන්න කියලා පංචස්කන්ධයේ දින ආසාව අතහරිනවා. හරියට අර සෙල්ලම් ගෙදර පුංචි කාලේ සෙල්ලම් කර හිටපු ළමයි වයසින් මුහුකුරා යත්යත්ම දැනුවත් වෙත්ම මෙච්චර කාලයක් අපි මේ අපේ කියලා මගේ කියලා මමත්ෙන් අල්ලගෙන මේ හිටියේ හැබැයින්ම මගේ නොවන මේ සෙල්ලම් දෙයක් නේ කියලා දැනගත්තාම ලොකු වෙනකොටත් අර ගෙවල් වල ගිහිල්ලා සෙල්ලම් කරන්න යන්නේ. ඒකේ කඩලා දානවා, ඒකේ නැති කරලා දානවා, ඒකට තියෙන බැඳීම අතහැරලා දානවා. අන්න ඒ වගේ යමෙක් මේ පංචස්කන්ධය අතහරිනවා නම්, මේ පංචස්කන්ධයේ තියෙන බැඳීම අතහරිනවා නම්, ඒ උදෙසා කර්ම රැස් කරන්නේ. ඒ පංචස්කන්ධය මේ භවයේ නෙවෙයි, මේ මනුෂ්‍ය ලෝකයේ නෙවෙයි, වෙන කොහෙවත් යවන්නවත් කර්ම රැස් කරන්නේ. මේ යථාර්ථය හරියට තේරුම් ගත්තොත් අපි එහෙම නෙවෙයි. අපි මේක දුකයි. හැබැයි මේිට වැඩි සැප තීරණයක් තියෙනවා කියලා හිතලා තමයි මේ සස මාරු වෙන්න හදන්නේ. ඔක ගිනි අඟුරු වලකින් තව අඟුරු වලකට පනිනවා වගේ වැඩක්. වෙන මොකක්වත් නෙවෙයි. මේ යථාර්ථය අපි හොඳට තේරුම් ගන්න ඕනේ. තේරුම් අරගෙන සත්‍ය අවබෝධයට මේ මනුෂ්‍ය ලෝකයේ වඩාත්ම සුදුසු තැන බව තේරුම් අරගෙන කටයුතු කරන්න. ඒ අවස්ථාව ලැබිච්ච වෙලාවේ තවත් සසරද තවත් ගමනක දික් කරගන්න යන්නේ නැතුව මේ අවස්ථාවේ භවයේහි රැඳෙන්න තියෙන අවස්ථා දෙක තුනක් හරි අපිට අඩු කරගන්න පුළුවන් නම් ඒක කරගන්න අපි උත්සාහවත් වෙන්න. ඒ නිසා ඔය මැරිලා දිව්‍ය ලෝකයන් බලාගෙන ඉන්නේ ඒව අතහැර ගන්න. ඒව යන වෙලාවට යයි කරපු වැඩ කොයින් හොඳ දේවල් කරලා තියෙනවා නම් ප්‍රාර්ථනා කරනකොට ඒ වැඩි සැකසීච්ච විදිහට යාවි. අමුතුවෙන් භවගාමී කර්ම රැස් කරන්න ඕනේ. අනික දිව්‍ය ලෝකවල උපදින මිනිස්සු වෙන්න ඕනේ. දිව්‍ය ලෝකවල උපදින බෞද්ධයෝ වෙන්නත් ඕනේ. අබෞද්ධ අන්‍යාගමිකයන්ට දිව්‍ය ලෝක උපදින්න පුළුවන්. මම ඉනිතර කියන කතාවක්. දැන් බලන්න ලෝකේ බෞද්ධයෝ පහළ වුණේ හතර බැලුවොත් බුදුහාමුදුරු ලෝකේ පහළ වෙලා ධර්ම දේශනා කරන්න පටන් ගත්ත පස්සේ නේද? ඒිට කලින් ලෝකෙ දිව්‍ය ලෝක තිබ්බේ නැද්ද? තිබුණනේ. බුදුහාමුදුරු බුදු වෙන්නත් ආයේ දිව්‍ය ලෝකෙ ඉඳලා. දැන් ඒ දෙවියෝ ඔක්කොම දිව්‍ය ලෝකෙ ගියේ බෞද්ධ වෙලා ඉඳලා. නේ? අබෞද්ධ ඥානෙමින් දිව්‍ය ලෝකෙන් පුළුවන්. ශ්‍රද්ධා, සීල, සුත, ඡාග, පඤ්ඤා කියන මේ කාරණා පහින් එකක් හරි හොඳට වඩලා තියෙනවා නම් ඒ දියුණු කරපු ගුණ ධර්මයේ මරණාසන්න මොහොතේ හිතට ආවනම් හිත පැහැදුනා නම් ඒ පැහැදිච්ච ඉතින් මැරෙලා දිව්‍ය ලෝක යන්න පුළුවන්. ඒ කියන්නේ නියත මිත්‍යා දෘෂ්ටික නොවන අනිත් අයට මැරිලා දිව්‍ය ලෝක යන්න පුළුවන්. අනිත් මිත්‍යා දෘෂ්ටි ආගම වල අයට උනා. ඊළඟට දිව්‍ය ලෝකවල උපදින්න මිනිස්සු වෙල ඉන්න උනා. අමනුෂ්‍යයන්ට දිව්‍ය ලෝකෙ උපදින්න පුළුවන් මැරිලා ගිහිල්ලා. ඔයත් හොඳට දන්න කතාවක් තියෙනවා. මොකක්ද? බුදුහාමුදුරන්ගේ කාලේ වුණ එක දවසක් බුදුහාමුදුර එලි මහණි බණක් කියලා. ඔය අතරේ ඔතනින් පැන යන්න ආව ගෙම්බේ. ගෙම්බට බුදුහාමුදුරන්ගේ බණ හඬ ඇහුණා. ගෙම්බයි හඬට ආකර්ෂණය වුණා.
එතනම නැවතිලා බණ අහන්න ගත්තා. බණ නෙවෙයි හඬයි තේරුනේ. හඬයි අහගෙන හිටියේ. ගෙම්බට බණ තේරුන්නේ හඬට අවශ්‍ය වුණා. එදෙන් සමහර සින්දුත් තියෙන්නේ. වචන මෙලෝඩියක් තේරෙන්නේ නැහැ. උණට වහන් ඉන්නේ කඩේ ගහගෙන මොකද? අන්න ඒ වගේ. ඉතින් දැන් මේ ගෙම්බත් ඔය සත්‍ය අහගෙන හිටියේ. ඔය අතරේ ඔතනින්ම යන්න ආවා ගෝපල්ලේ. ගෝපල්ලා මොකද කරේ? එයාට බුදුහාමුදුරන්ගේ බණ අහන්න ඇහිලා බණ ටිකක් අහලා යන්න ඕන කියලා නැවතුණා. ගෝපල්ලා හරකුණ්ඩ ගහන ගෙනාව ලීය තිබුණා. මිනිහා මොකද කරේ? අර ලීය බිම ගහලා ඒකට හේතු වුණා. ඒ කියන්නේ මොකක්ද? ඒ කියන්නේ හේතු වෙලා බණ ඇහිීමේ සම්ප්‍රදාය බුදුහාමුදුරන්ගේ කාලේ ඉඳලා තිබිලා තියෙනවා. අද ඉතින් ඉස්සෙල්ලා මේ තාපටික මුළු ටික කනු ටික අල්ලගත්තා වාසන ඉත දිනනවා නේද? ඒ වගේ. නේද? සමහර පාසකම්මල් පොයට සිල්ගාන කියලා කන්නකො මම අවුරුදු 10ක් තිස්සේ මේක බෝධාමේ වාසි දැන් තාම දෙන්න ඉන්නේ නේද? තොචරන් දෙන්නේ. ඉතින් දැන් මේ මනුස්සයාගේ හේතු. හැබැයි හේතු වෙන මේ ලීයේ ගැහුවේ හරියටම කොතනද? ගෙම්බ ගෑනුඩ. ගෙම්බේකින් තැරගෙන යනවා. හැබැයි මැරෙන වෙලාවේ හිත පැහැදිලි තිබුණා. ඉතින් මොකද උනේ? මැරිලා ඉපදුනා කොහෙද? දිව්‍ය ලෝකේ. කවුරු වෙලාද? මණ්ඩූක කියලා දිව්‍ය පුත්‍රයෙක් වෙලා. අන්න බලන්න. අර ගෙම්බර දිව්‍ය ලෝකේ යන්න පුළුවන්. ඒ කියන්නේ මොකක්ද? ඒ කියන්නේ හිත පහදව ගත්තොත්. හිත පහදව ගත්තොත් ඕන ගෙම්බෙකුට දිව්‍ය ලෝකේ යන්න පුළුවන්. ඒක ඇත්ත කතාව. නේද? ඒක මේ සිංහල බෞද්ධ වෙන මිනිස්සු ඉන්නේ. හිත පහදවගන්න අවශ්‍ය වෙන්නේ. හැබැයි මේ බෞද්ධකම ලැබිලා තියෙන්නේ මේ මනුස්සකම ලැබිලා තියෙන්නේ ඊට වැඩි හරවත් විදිහට මේ දහම දකින්නයි. මේ සාමාන්‍ය භවගාමීව මේ සුන්දර ලෝකම වාගෙන ගිහිල්ලා යන දේ නෙවෙයි. පැන යන මුවන් දැක නොදමවු නෙළුම්කලා. එයිමයි පරණ අය කියන්නේ නේද? අර මේ ගිල කල්යාණ මිත්‍ර අම්බීත නැද කියලා කවුද දන්නේ? ඒ මේ කල්යාණ මිත්‍ර සම්ප්‍රදාය තියෙද්දි මේ සම්පදාව තියෙද්දි මේ වටිනා අවස්ථාව ලැබී තියෙද්දි ඒන් උපරිම ප්‍රයෝජන ගන්න අප්‍රමාදී වෙන්න. පුළුවන් තරම් මේ ධර්මය අධ්‍යයනය කරන්න පරිශීලනය කරන්න. නැවත භවයකට යන්නට හේතුව පංචස්කන්ධයට ඇති බැඳීම නම් ආශාව නම් බුදුහාමුදුරු මතක් කරන රාග ස්වාමීන් වහන්සේට රාග අනින් තණ්හාව ඒ ආශාව සුණු විසුණු කරලා හරියට අර පුංචි ළමයි ලොකු වුණාට පස්සේ තමන් සෙල්ලම් කරපු ගෙක් සෙල්ලම් ගෙවල් ගැන දැකලා ඒව පයින් ගහලා කඩලා වීසිකල්ලා දානවා වගේ ඔබ මෙතෙක් කාලෙ ඉපදී මැරි මේ සසර ගමන ගෙනාවේ මේ තණ්හාව නිසාය මේ පංච උපාදානස්කන්ධයේ ඇති බැඳීම නිසාය කියලා වටහාගෙන ඒ බැඳීම සුණු විසුණු කරලා දාන්න එයින් පස්සේ ඔබ සත්ව භාවයෙන් මිදෙනවා කියලා මතක් කරගන්න. එතකොට යම් තැනක මේ පංච උපාදානස්කන්ධයේ කෙරෙහි බැඳීමක් ආශාවක් නැත්ද මේ ගොඩවල් පහ එකට පවතින්නේ නැහැ. මේ ගොඩවල් පහ සුණු විසුණු වෙලා විසිරීලා ගියා නම් එතන පංච උපාදානස්කන්ධේ පහළ වීමක් නැහැ. පංච උපාදානස්කන්ධේ පහළ වෙන්නේ නැත්නම් යම් තැනක එතන සත්වේ උපදින්නේ නැහැ. සත්වේ ඉපදුනේ නැත්නම් වයසට යෑමක්, ලෙඩවීමක්, මරණයක් නැහැ. මරණයටපත් වීම, ලෙඩවීම, වයසට යාම දුකක් නම් ඉපදුනේ නැත්නම් දුකකුත් නැහැ. ඒ ඉපදෙන්නට හේතුව තණ්හාව පංච උපාදානස්කන්ධයේ තියෙන බැඳීම නැති කිරීමයි. අන්න ඒක තමයි සත්වයා විසක්ත භාවයටපත් වීම කියලා කියන්නේ. සත්වයා නැති කරලා දැරීම කියලා කියන්නේ. එතකොට දැඩිසෙයින් සත්වයා පංචස්කන්ධය අල්ලාගෙන දැඩිසෙයින් අල්ලා ගැනීමෙන් කටයුතු කරනවා නම් අන්න එතන දැඩිසෙයින් දුකම පවතින බව වටහා ගන්න අපි උවමනා වෙනවා. ඒ නිසා අපි මෙච්චර කාලයක් දැඩිසෙයින් බැඳගෙන අල්ලාගෙන ආවේ දුකක්ම බව තේරුම් අරගෙන
ඒ දුකින් මිදෙන්නට පහසුකම් ලැබිච්ච මොහොතක ඒ ප්‍රයෝජන ගැනීමයි උත්සාහවත් වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ රාජ ස්වාමීන් වහන්සේට මෙන්න මේ සත්වයා යන කුමක් කවරෙක්ද කියන එක මනා ලෙස පැහැදිලි කළා. වෙන අන් කිසිම දෙයක් නෙවෙයි. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන පංචස්කන්ධයේ දැඩි වූ ආශාවෙන් කටයුතු කරන කෙනා තමයි සත්වයා කියන්නේ. එතකොට හැබැවින්ම ගත්තොත් සත්වයා කියන්නේ කෙලෙස් සහිත පිරිසක්. අපි සම්මුතියේ පීඩල සබ්බේ සත්තා කියන රහතන් වහන්සේලා අයිතිවිද කිව්වට රහතන් වහන්සේලා සත්ව සම්මුතියෙන් වියුක්තයි. රහතන් වහන්සේට සත්වය කියන්නේ බෑ වචනේ පරිසමාප්තයි. සත්වයා කියන්නේ පංච උපාදානස්කන්ධේ බැඳිලා ඉන්න කෙනා නම් රහතන් වහන්සේගේ පංච උපාදානස්කන්ධයේ පිළිබඳව බැඳීමක් නැහැ. එනම් උන්වහන්සේ සත්වයේ නෙවෙයි පුද්ගලයෙක් නෙවෙයි නිස්සත්ත්ව නිජීව තත්ත්වයේ ඉන්න කෙනෙක්. එතකොට අන්න ඒ තත්ත්වය වටහාගෙන ඒ සත්ව භාවයට පත් වෙන තරමටයි දුකටපත් වෙන්නේ කියන එක තේරුම් අරගෙන නැවත නැවත සත්වයේ පහළ කරගන්නට අවශ්‍ය වෙන විදිහේ කර්ම රැස් නොකර ඉන්න අපි සිහි කල්පනාවෙන් වැඩ කරන්න ඕනේ. ඒ සඳහා මේ දේශනාව හැම දිනාටම උපකාරයක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් බණ ඉවරයි. දැන් රිවිෂන්. දැන් කියපු බණ හොඳට අහගෙන හිටියද බලන්න ඕනේ. මොකද මම කියලා දුන්න සූත්‍රේ නම සත්ත්‍ය සූත්‍රය. මොන පොතේද තියෙන්නේ? සංයුක්ත නිකායේ 3 වෙනි පොතේ රාග සංයුත්තේ. බුදුහාමුදුරුවෝ සවැත් නුවර ජේතවනාරාමයේදී දේශනා කළේ. රාධක අම්මයි තාත්තයි උගන්වලා තිබුණා සාර්ථක හිඟන්නේකට තියෙන්න ඕන ලක්ෂණ කීයක්ද? 4ක්. මොකක්ද පළවෙනි ලක්ෂණය? පළවෙනි තමයි අනතිමානී ගුණේ පිහිටා කටයුතු කිරීම. ඊට පස්සේ දෙවෙනි එක ලදදීන් සතුටු වීමේ ගුණය. ඊළඟට තුන්වෙනි එක පුළුවන් තරම් දෙනෙක් කෙනාව වර්ණනා කිරීම. තව එකක් බොහොම වැදගත් එකක්. මොකක්ද? හිඟා ගන්න ගිහපු ගෙදර උදවියගේ ඇදපුර හොයන්නේ නැතුව ඉන්නේ. මෙන්න මේ කියන ලක්ෂණ ටික යම් හිඟන්නෙක් ළඟ තියෙනවනම් ඒ හිඟන්නා හිඟා ගන්න සුදුසුයි කියන එක තමයි මේ අම්මයි තාත්තයි කියලා දුන්නේ. ඉතින් මේ රාග පසුකාලීනව බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් බවට පත් වුණා. ඉතින් රාග බුදුහාමුදුරන්ට ඇවිල්ලා ප්‍රශ්නයක් විමසුවා. සත්වයා කියලා කියනවා බුදුහාමුදුරනේ කොහොමද සත්වෙක් වෙන්නේ කියලා. ඒත් සත්වයා කියලා කියන්නේ පොදුවේ හැමෝම හඳුන්වන්නේ යොදන වචනයක්. තව විදිහකින් කියනවා නම් පංචස්කන්ධේ ඇලී වාසය කරන කෙනා තමයි සත්වයා කියලා කියන්නේ. ඒත් පොදුවේ සමස්ත සත්වයන් හඳුන්වන්න පුළුවන් තව වචන කිහිපයක් මම කියුවා. මොකද්ද? එක සබ්බේ සත්තා, ඊළඟට සබ්බේ භූතා, සබ්බේ පානා, සබ්බේ පුද්ගලා, සබ්බේ අත්ථභාව කලියාපන්න. මේ ඔක්කොම සත්වයෝ. මේ සත්වයන් ලෝකේ පහළ වෙන ස්වභාව කියවද 4ක්. මොකද 4? අණ්ඩජ, ජලාබුජ, සංසේදිජ සහ ඕපපාතික කියලා. එතකොට මේ ක්‍රම 4න්ම මේ සත්වයෝ ලෝකේ පහළ වෙන්නේ පංචස්කන්ධයේ තියෙන උපාදානයේ බැඳීම ආශාව නිසා. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ පංචස්කන්ධයට යම් කිසි රාගයක්, යම් කිසි ඡන්දයක්, යම් කිසි සතුටින් ඇලී යාමක්, යම් තණ්හාවක් ඇතුව බැඳීමක් ඇතුව කටයුතු කරනවා නම් එහෙම කටයුතු කරන කෙනාට කියන්නේ සත්වයා කියලා. ඒ කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් විදිහට ඒ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන කොටවල් 5 එයාට ලැබෙනවා. ඒ ලැබෙන ක්‍රම 4ක් තියෙන, ලැබෙන ආකාර උපදින ආකාර 4ක් තියෙන, ලැබෙන තැන් තියෙනවා. සුගති දුගති වශයෙන් 31 තලයක්ම තියෙනවා.
දිව්‍ය සතර අපායයි, ඊට පස්සේ මනුෂ්‍ය ලෝකයයි, දිව්‍ය ලෝක 6යි, ඊළඟ බ්‍රහ්ම ලෝක 16යි, රූපාවචර බ්‍රහ්ම ලෝක 16යි, අරූපාවචර බ්‍රහ්ම ලෝක 4යි කියන මෙන්න මේ 31 තලයේම ඒ පංච පාදානස්කන්ධේ 15. පංචස්කන්ධේ 15. ඒතර මේ පංචස්කන්ධේ 15 වෙන්නේ ඒ තැන්වල 15 වෙන්නට අවශ්‍ය කරන කර්ම රැස් කළ තියෙන නිසා. එහෙම කර්ම රැස් කරන්නේ ඒක 15 වෙන එක දුකයි කියලා නොතේරෙන නිසා. එය අනිත්‍යයි, එය විනාශ වෙලා යනවා, මට අවශ්‍ය විදිහට පාලනය කරන්න බෑ කියලා වැටහෙන්නේ නැති නිසා. යම් කිසි කෙනෙක් මේ පංච පාදානස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් වටහා ගත්තොත් ඒ නැවත නැවත ලබන්න තියෙන ආශාව, තණ්හාව, බැඳීම අඩු කරගන්න. ඒ බැඳීම අඩු කරගන්න තරමට එයා භවයේ උපදින වාර ප්‍රමාණය අඩු වෙලා යනවා. එයා මේ පංචස්කන්ධයේ තියෙන බැඳීම සුණු විසුණු කරලා දාන තරමට සියලු දුකින් නිදහස් වෙන පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඉතින් අන්න ඒ తත්වය හොඳින් සිදු කර හැකි වටිනා මනුෂ්‍ය ජීවිතයක් ලැබලා ඒ සඳහා සුදුසුම බුද්ධෝත්පාද කාලයක ඉපදෙලා කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර ලැබිලා සද්ධර්ම ශ්‍රවණය කිරීමේ භාග්‍ය ලැබිලා සුදුසු ප්‍රදේශවල ජීවත් වීමේ භාග්‍ය ලැබිලා මේ සියලු භාග්‍යයන් එක්තැන් කරගෙන සිටින භාග්‍යවන්ත අවස්ථාවෙන් නිසි ඵල නිලන් නැත්නම් ඔබ තරම් අභාග්‍යවන්තයෙ බුද්ධවත් වෙන්නේ. ඒ නිසා එලෙසින් කටයුතු කරන්නේ නැතුව හැකිතරම් දුරට මේ යථාර්ථයේ තේරුම් අරගෙන සසර ගමන කෙටි කරගන්න හැමදිනා උත්සාහවත් වෙන්න. ඒ සඳහා හැමදිනාටම මේ දේශනාව උපකාරයක්ම වේවා. මේ උතුම් කුසල වලින් හැමත හැකිතරම් ඉක්මනින් උතුම් නිවන් සුව සැලසේවා කියලා සාදුස්ස ප්‍රාර්ථනා. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං නමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. ධර්ම ශ්‍රවණං සංසෙන් හැමතුම් නිවන් සුව සැලසේවා. දැන් මේ සියලුම ආකාරයෙන් පහළ කරගන්න උදාාරතර කුසල ශක්තිය මේ පිළිතුරු හැමෝගෙම පරලෝසපත් සියලු ඥාතීන්